ශ්‍රී ලංකාවේ ණය පිළිබඳව හැමෝම කතා වෙනවා. මේ පිළිබඳව ඇඩ්වොකාට් ආයතනය ගිය අවුරුද්ද සැප්තැම්බර් මාසයේදී ඉංග්‍රීසි භාෂාවෙන් ඉදිරිපත් කිරීමක් සිදු කළා. බොහෝ දෙනෙක්ගේ තේරුම් ගැනීම පිණිස අපි හිතුවා ඒ ඉදිරිපත් කිරීමම සිංහල භාෂාවෙන් ඔබ වෙතට ගෙන එන්න. අපි බැලුවොත් එහෙම මොකක්ද ඇත්තටම ණය පිළිබඳව තිබෙන ප්‍රශ්නය? ඒ ගැන දැනගන්න අපි මුලින්ම බලන්න ඕනේ ලංකාවේ ණය කොච්චර දුරට අවුරුද්ද පතා වැඩි වුණාද කියලා. මේ ප්‍රස්තාරයෙන් ඔබ දකින විදිහට දැනට ලංකාවේ ණය ප්‍රමාණය සාමාන්‍යයෙන් ට්‍රිලියන 13කට වඩා වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාව මුළු ණය විදියට ශ්‍රී ලංකා රුපියල් වලින් ණය වෙලා තිබෙනවා. ඔය රතු පාටිරෙන් අපි ඔබට පෙන්නලා තිබෙන්නේ හැම අවුරුද්දෙම ශ්‍රී ලංකාවේ ණය කොච්චර ප්‍රමාණයකින් එන්න වැඩි වුණාද කියලා. ඒ අනුව බැලුවට පස්සේ ඔබට පේනවා සාමාන්‍යයෙන් දල වශයෙන් 8%ත් 10%ත් අතර ප්‍රමාණයකින් හැම අවුරුද්දෙම ලංකාව ලබාගෙන තිබෙන ණය ප්‍රමාණය එන්නම අවුරුද්ද ගානේ වැඩි වෙලා තිබෙනවා කියලා. අපි බැලුවොත් එහෙම අපේ debt to GDP ratio එක එහෙම නැත්නම් ඕනම රටක ණය පිළිබඳ වැස්තමේන්තු කරන්නේ අපේ දලදේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව අපි කොච්චර ණයයිද කියලා. ඒ අනුව බැලුවට පස්සේ ඔබට පේනවා 2019 වර්ෂයේ වෙද්දී ශ්‍රී ලංකාව දලදේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව අපේ ණය ප්‍රමාණය 86ක ණය ප්‍රමාණයක් අපි ලබාගෙන තිබෙනවා. අපි මේක සංසන්දනය කරලා තිබෙනවා විශේෂයෙන්ම ලෝකයේ අනෙකුත් අපිත් එක්ක ඉන්න රටවල් සමග සංසන්දනය කරාට පස්සේ ඔබට පේනවා බංග්ලාදේශය, පිලිපීනය, මැලේසියාව, ඉන්දියාව වගේ රටවල් වලට සාපේක්ෂව අපේ ණය ප්‍රමාණය තරමක් වැඩි කියලා අනෙක් රටවල් එක්ක සාපේක්ෂව අපේ කලාපේ ඉන්න. ඒ වගේම වැදගත් දෙයක් වෙන්නේ අපිට ණය ලබා ගැනීම අපි කියන්නේ පවක් නෙවෙයි. ණය ගන්න එක නරකයි කියලා දෙයක් නෑ. නමුත් වැදගත් වෙන්නේ අපිට ණය ගෙවා ගැනීමට ගැළපෙන තරම් අපිට ආදායමක් තිබෙනවද කියන එකයි. එතකොට අපි බලන්න අවශ්‍යයි අපේ ණය ප්‍රමාණය අපිට ලැබෙන රාජ්‍යයට ලැබෙන ආදායමට සාපේක්ෂව කොච්චරයිද කියලා. එහෙම බැලුවට පස්සේ අපිට පේනවා ශ්‍රී ලංකාවේ ආදායමට සාපේක්ෂව අපගේ ණය ප්‍රමාණය සාමාන්‍යයෙන් 686ක වගේ ප්‍රමාණයක් අපි ණයයි අපේ ආදායමට සාපේක්ෂව අපි කලාපයේ අනෙක් රටවල් එක්ක බැලුවොත් තායිලන්තය, පිලිපීනය, වියට්නාමය, මැලේසියාව ඔවුන්ට සාපේක්ෂව අපේ අගය ඉතාමත්ම වැඩි අගයක් කියලා ඔබට මේ ප්‍රස්තාරයෙන් පැහැදිලිව පේනවා ඇති. ඒ වගේම වසර ගණනාවක් තිස්සේ 2016 ඉඳලා මේ ආදායමට සාපේක්ෂව අපි ලබාගෙන තිබෙන ණය ප්‍රමාණයත් එන්නම වැඩි වෙලා තිබෙන්නේ. අපි බලමු ඇයි ඇත්තටම රජයක් ණය ලබා ගැනීමට අවශ්‍ය කියලා. බොහෝ වෙලාවට රජයන් ණය ලබා ගන්න විශේෂයෙන්ම අපි මේ ගමන් කරමින් පවතින නෙගටිව් ෂොක් එකක්. එහෙම නැත්නම් ආර්ථික අවපාතයක් ඇති වෙලා තිබෙනවා නම් කොවිඩ් තත්ත්වයක් නිසා හෝ වෙනත් ඕනම හේතුවක් නිසා රජයකට අවස්ථාවක් තිබෙනවා ණය අරගෙන ඒ ආර්ථික අවපාතයෙන් යම්කිසි ප්‍රමාණයකින් ඉහළට එන්න. ඒ වගේම සමහර අවස්ථාවලදී මූල්‍ය ප්‍රතිපත්තිය මත සමහර අවස්ථාවල ණය ගන්න වෙනවා. ඒ වගේම විශාල ප්‍රමාණයේ ඉදිකිරීම් කටයුතු එහෙම නැත්නම් විශාල ප්‍රමාණයේ ව්‍යාපෘති ඉදි කරන්න යද්දී ඒ සඳහා අපි දන්නවා විශාල මුදලක් ආදායම වශයෙන් උපය ගන්න බෑ. ඒ අවස්ථාවලදීත් ණය ගැනීමට සිදු වෙනවා. ඒ වගේම රජයන් ණය ලබා ගැනීම සමහර වෙලාවට හොඳ චේතනාවෙන් ණය ගන්න අවස්ථාවලුත් තියෙනවා. සමහර වෙලාවට නරක චේතනාවෙන් ණය ගන්න අවස්ථාවලුත් තිබෙනවා. හොඳ චේතනාවෙන් ණය ගැනීමේ අවස්ථා තමයි බොහෝ වෙලාවට අපි දන්නවා බදු ආදායම මදි නිසා යම්කිසි තත්ත්වයකට අපගේ වියදම් සමනය කර ගැනීම සඳහා සමහර අවස්ථාවලදී ණය ලබා ගැනීමට සිදු වෙනවා. ඒ වගේම අපි දන්නවා ඕනෑම ව්‍යාපාරයක හොඳ කාල තිබෙනවා නරක කාල තිබෙනවා. අපිට ව්‍යාපාර දියුණු කර ගැනීම සඳහා නැත්නම් අපිට අනාගතයේ ආදායම ලැබෙන දේවල් සඳහා ආයෝජනය කිරීම සඳහා ණය ලබා ගැනීමට අවස්ථාව තිබෙනවා. ඒ වගේම බොහෝ වෙලාවට කාර්යක්ෂමතාවය වැඩි කිරීම සඳහා අපිට ණය ලබා ගන්න පුළුවන්. ඒ වගේ දෙයකට ණය ලබා ගැනීම වරදක් නැහැ. නමුත් නරක විදියට ණය ලබා ගැනීම තමයි බොහෝ වෙලාවට අපි දන්නවා දේශපාලන පක්ෂ බලයට ආවට පස්සේ ඔවුන් ජනතාවට විශාල වශයෙන් පොරොන්දු ලබා දෙනවා. නමුත් ඒ පොරොන්දු ඉටු කිරීම සඳහා මුදල් නැත්තම් බොහෝ වෙලාවට ණය ලබාගෙන තමයි එම පොරොන්දු ඉටු කරන්න වෙන්නේ. ඒක ඊතරම් හොඳ දෙයක් නෙවෙයි අපගේ ණය ලබා ගැනීම සම්බන්ධයෙන් ගත්තට පස්සේ. දැන් අපි බලන්න අවශ්‍යතාවය තිබෙන්නේ මේ ඇත්තටම ණය ලබා ගත්තට පස්සේ මොකක්ද ප්‍රමාණයට වඩා ණය ලබා ගත්තොත් අපිට ඇති වෙන ප්‍රශ්නේ කියලා. මේකට අපි කියනවා debt overhang problem කියලා. මෙතනදී ඔබට පේන දෙයක් තමයි විශේෂයෙන්ම වම් අත පැත්තේ තිබෙන ප්‍රස්තාරයෙන් මේ ඕනවට වඩා ණය ලබා ගත්තට පස්සේ පුද්ගලික අංශයට ණය ලබා දීමට තිබෙන අවස්ථාව
අඩුවීම තමයි මූලික වශයෙන් සිදු වෙන්නේ. ඔබට පේනවා ඇති ඔය අලු පාට ප්‍රස්ථාරයෙන් තමයි වම් අත පැත්තේ තිබෙන රජය ලබා ගන්නා ණය ප්‍රමාණය එන්න වැඩි වෙනවා. එතකොට රජයේ ණය ලබා ගන්නා ප්‍රමාණය වැඩි වෙද්දී පුද්ගලික අංශයට ලබා ගන්න තිබෙන ණය ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේම අපි ඔබට ඊළඟට පෙන්වලා තිබෙන්නේ මේ ණය ප්‍රමාණය වැඩි වෙන්න ඒක ආර්ථික වර්ධනයට බලපාන ආකාරය අපිට සාමාන්‍යයෙන් අපේ කලාපයේ රටවල් ගත්තට පස්සේ නැත්නම් අපි කියනවා දියුණු වෙමින් පවතින රටවල් ගත්තට පස්සේ අපිට පැහැදිලිව පේන දෙයක් තමයි debt to GDP ratio එක වැඩි වෙන්න. ඒ කියන්නේ ණය ලබා ගැනීමේ ප්‍රතිශතය වැඩි වෙන්න ආර්ථික වර්ධනය කියන එක එන්න අඩු වෙලා තිබෙනවා. ඉතින් ඒක තමයි අපිට වැදගත් වෙන්නේ. මොකද අපගේ ණය ලබා ගැනීමේ ප්‍රමාණය වැඩි කරනවා කියලා කියන්නේ අපේ ධාරිතාවට වඩා අපිට ආර්ථික සංවර්ධනය ලබා ගන්න තිබෙන අවස්ථාව අඩු වෙනවා. මේ විශේෂයෙන්ම ණය ගැන කතා කරද්දී මේ ගැන විධි කිහිපයකට රටවල් ණය ලබා ගන්නවා. ඒකෙන් මූලිකම විදියක් තමයි අපි කියන්නේ මධ්‍යම රජය නැත්නම් සෙන්ට්‍රල් ගවර්න්මන්ට් එක ණය ලබා ගන්නවා. ඒ වගේම තව සබ්නැෂනල් ගවර්න්මන්ට් ලංකාවේ මේ තත්ත්වය දකින්න හම්බ වෙන්නේ නැහැ. සමහරවිට ප්‍රාන්ත රජයන් තිබෙනවා නම් ඔවුන්ට ඍජුව ණය ලබා ගන්න පුළුවන්. ලංකාවේ පළාත් සභා තිබුණාට ඔවුන්ට පළාත් සභාව මාර්ගයෙන් ණය ලබා ගැනීමට හැකියාවක් නැහැ. ඔවුන් මධ්‍යම රජය හරහා ණය ලබා ගන්න ඕනේ. ඒ වගේම අපි දන්නවා පබ්ලික් ඩෙට්. එහෙම නැත්නම් සමස්තයක් වශයෙන් ගත්තට පස්සේ රටේ රජයක් වශයෙන් ලබා ගන්න ණය තිබෙනවා. ඒ වගේම අපි දන්නවා ශ්‍රී ලංකා මහ බැංකුව සමහර වෙලාවට ක්‍රෙඩිට් ගැරන්ටි එකක් මගින් නැත්නම් ණය ලබා ගන්නවා. ඒ සඳහා ණය ගෙවාවි කියන රක්ෂණයක් නැත්නම් ණය ගෙවාවි කියන assurance එකක් දෙනවා. ඒවට තමයි ක්‍රෙඩිට් ගැරන්ටි කියලා කියන්නේ. මේ වගේ විවිධ ආකාරයට ණය ලබා ගැනීමේ හැකියාව තිබෙනවා ඕනෑම රජයකට. දැන් ඊට පස්සේ ලංකාවට තිබෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි මේ ණය අපි කාටද ණය කියන ප්‍රශ්නයට තමයි අපි මේ ස්ලයිඩ් එකකින් ඔබට තොරතුරු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන. අපේ ණය ගත්තොත් එහෙම ණය ප්‍රධාන කොටස් දෙකක් තිබෙනවා. එකක් තමයි දේශීය වශයෙන් තිබෙන ණය. ඒ ණය බොහෝ වෙලාවට තිබෙන්නේ ශ්‍රී ලංකාවේ නීති අනුකූල මුදල් ඒකකය වෙන ශ්‍රී ලංකා රුපියල් වලින්. ඒ වගේම අපිට තිබෙන ඊළඟ ප්‍රශ්නය තමයි විදේශීය මුදල් ඒකක වලිනුත් අපි ණය ලබාගෙන තිබෙනවා. ඒ කියන්නේ ඇමරිකානු ඩොලර්, යූරෝ, ජපාන් යෙන් වගේ විවිධ මුදල් ඒකක වලිනුත් ණය ලබාගෙන තිබෙනවා. ඉතින් මෙතනදී ශ්‍රී ලංකා රුපියල් වලින් ණය ලබාගෙන තිබෙනවා නම් අපි හැමෝම දන්න පරිදි මහ බැංකුවට අවශ්‍ය නම් මුදල් මුද්‍රණය කරලා ඒ ණය පියවන්න පුළුවන්. මුදල් මුද්‍රණය කරද්දී ඊට සාපේක්ෂව තවත් ප්‍රශ්න ගණනාවක් ඇති වෙනවා. නමුත් හදිසි අවශ්‍යතාවයකදී මහ බැංකුවට මුදල් මුද්‍රණය කළ ණය පියවීමේ හැකියාව තිබෙනවා. නමුත් අපිට ඒ දේ කිරීමේ හැකියාව නැහැ විදේශීය මුදල් ඒකක වලින් අපි ලබාගෙන තිබෙන ණය වලට. මොකද විදේශීය මුදල් ඒකක මුද්‍රණය කිරීමේ හැකියාව අපිට නැති නිසා. ඒ අනුව මේ ප්‍රස්තාරය බැලුවට පස්සේ අපිට පේනවා ශ්‍රී ලංකා රුපියල් වල වටිනාකමින් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ට්‍රිලියන 6.4ක පමණ ප්‍රමාණයක් අපිට තිබෙනවා විදේශීය ණය 2019 අවසාන වෙද්දී. ඒ වගේම තවත් ට්‍රිලියන 6.6ක ප්‍රමාණයක් තිබෙනවා අපි ලබාගෙන තිබෙන දේශීය ණය. එතකොට අපි මේ ප්‍රස්තාරයෙන් අපි පෙන්වලා තිබෙන්නේ මොන විදියටද අපි මේ ණය අරගෙන තිබෙන්නේ කියලා. ඒ අනුව අපි ගත්තට පස්සේ අපිට පේනවා විදේශීය ණය වලින් අපි වැඩිම ප්‍රමාණයක් අරගෙන තිබෙන්නේ ව්‍යාපෘති සඳහා තිබෙන ලෝන්ස් වලට නැත්නම් එක ව්‍යාපෘති හදන්න ණය අරගෙන තිබෙනවා. ඒ වගේම විශාල ප්‍රමාණයක් අපි අරගෙන තිබෙනවා. ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 15.2ක වගේ ප්‍රමාණයක් අරගෙන තිබෙනවා ස්වෛරී බැඳුම් කරවලින්. ඉතින් මේ ස්වෛරී බැඳුම් කර ගැන අපි ඉදිරියේදී කතා කරනවා. නමුත් ස්වෛරී බැඳුම් කරවල තිබෙන මූලික දේ තමයි අපි කියනවා මේක වෙළඳපොලෙන් ණය ගන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගමේ භාෂාවෙන් කියනවා නම් කඩේ පොලි මුදලාලිගෙන් ණය ගන්නවා වගේ තමයි වෙළඳපොලෙන් ණය ගන්න. එතකොට අපිට වෙළඳපොලේට අදාළව තිබෙන පොලි අනුපාත තමයි අපිට ගෙවන්න වෙන්නේ. ඉතින් අපි විශාල ණය ප්‍රමාණයක් තිබෙනවා විදේශීය ණය වලින් ගත්තට පස්සේ අපි වෙළඳපොලෙන් නැත්නම් මාකට් රේට් එකකට ගත්ත ණය ඒක තමයි අපිට තිබෙන ප්‍රධාන ගැටලුවක් බවට පත් වෙන ණය පියවීමේදී. අපගේ දේශීය ණය ගත්තොත් එහෙම දේශීය ණය වලින් වැඩිම ප්‍රමාණයක් තිබෙන්නේ භාණ්ඩාගාර බැඳුම් කරවල නැත්නම් ට්‍රෙෂරි බොන්ඩ්ස් කියලා කියනවා. ට්‍රිලියන 4කට වඩා වැඩි ප්‍රමාණයක් තිබෙනවා භාණ්ඩාගාර බැඳුම් කරවල අපි ලබාගත්තු ණය. ඒ වගේම භාණ්ඩාගාර බිල්පත්වලත් ඒ වගේම ණය ප්‍රමාණයක් තිබෙනවා. ඒ වගේම අපි මතක තියාගන්න මේ භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර සාමාන්‍යයෙන් නැවත වරක් බැංකු පද්ධතිය මගින් තමයි මේවා මිලදී අරගෙන මුදල් ආයෝජනය කරන්නේ. ඒ ඇවිල්ලා අපගේ දේශීය ණය අපි කාටද ඒ වගේම විදේශීය ණය අපි කාටද ණය වෙලා තිබෙන්නේ කියලා. අපි කාටද ණය කියන ප්‍රශ්නේ තවදුරටත් විග්‍රහ කරොත් එහෙනම් අපිට පේන දෙයක් තමයි ඇමරිකානු ඩොලර් වලින් අපි දල වශයෙන්
විශාල ප්‍රමාණයක් අරගෙන තිබෙනවා ණය අපි කියන්නේ මූල්‍ය වෙළඳපොලෙන් අපි ණය අරගෙන තිබෙනවා. ඒ වගේම මල්ටිලැටරල් ඩෝන ඒජන්සිස් ඒ කියන්නේ අපි දන්නවා ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව වගේ ආයතනවලුත් අපි ණය අරගෙන තිබෙනවා. ඒ වගේම බයිලැටරල් ලෝන්ස් ඒ කියන්නේ එක රජයක් තවත් රජයක් එක්ක ඍජුවම කතා කරලා අරගෙන තිබෙන ණයක් තිබෙනවා. අපි අරගෙන තිබෙන එක්ස්ටර්නල් ඩෙට්. එහෙම නැත්නම් අපි පිටරටින් අරන් තිබෙන ණය ගත්තොත් එහෙම ඒ තමයි අපේ ණයවල සාරාංශය. ඒ වගේම අපි දේශීය වෙළඳපොළෙන් අපි කාටද ණය කියලා ගත්තොත් එහෙම මූලික වශයෙන්ම වාණිජ්‍ය බැංකු තමයි මූලික වශයෙන්ම අපි ණය අරගෙන තිබෙන්නේ. විශේෂයෙන්ම භාණ්ඩාකාර බිල්පත් භාණ්ඩාකාර බැඳුම් කර හරහා. ඒ වගේම ඉන්ෂුරන්ස් ෆන්ඩ්ස්, ප්‍රොවිඩන්ට් ෆන්ඩ් එක. එහෙම නැත්නම් අපි දන්නවා සාමාන්‍ය මිනිස්සුන්ගේ මුදල් ආයෝජනය කරලා තිබෙන EPF එක, ETF එක තමයි අපි වැඩිපුරම රජය ණය අරගෙන තිබෙන්නේ. ඊළඟට අපි බැලුවොත් එහෙම අත්‍තරම අපේ විදේශීය ණය ප්‍රමාණය ගත්තොත් එහෙම අපි නැවත වරක් අපි පෙන්නලා තිබෙනවා මේ විදේශීය ණය මොන ආකාරයකටද බෙදින්නේ කියලා. මේ අපි පෙන්නලා තිබෙන්නේ සීනියොරිටි එක අනුව නැත්නම් ණය ලබා ගැනීමේ ණය ගෙවීමේ ජ්‍යෙෂ්ඨත්වය අනුව. ඒ අනුව යම්කිසි අවස්ථාවකදී ණය පියවීමේදී ගැටලුවක් ඇති වුණොත් එහෙම අපි මුලින්ම පියවන්න අවශ්‍ය වෙන්නේ මේ මල්ටිලැටරල් ලෝන්ස් ටික. ඒ කියන්නේ ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව වගේ ආයතන වලින් අරගෙන තිබෙන ණය තමයි අපි මුලින්ම ගෙවන්න අවශ්‍ය. එතකොට ඒ අනුව ගත්තට පස්සේ ශ්‍රී ලංකා රුපියල් වලින් ට්‍රිලියන 1.4ක වගේ ණය ප්‍රමාණයක් අපි අරගෙන තිබෙනවා අදාළ ආයතන වලින්. ඊට පස්සේ අපි දෙවනියට ගෙවන්න ඕන බයිලැටරල් ලෝන්ස්. ඒ කියන්නේ එක එක රටවල් වලින් අරගෙන තිබෙන ණය. ඒ අනුව ජපානය, ඉන්දියාව, චීනය වගේ රටවල් වලින් අපි ණය ලබාගෙන තිබෙනවා. තුන්වෙනි කාණ්ඩය තමයි අපි කියනවා ෆයිනෑන්ෂල් මාකට්ස්. ඔවුන්ට තමයි අපි ඊළඟට ණය ගෙවීමට අවශ්‍යතාවය තියෙන්නේ. අපි ඒ අනුව ප්‍රතිශතයක් වශයෙන් ඇමරිකානු ඩොලර් වලිනුත් ශ්‍රී ලංකාවේ රුපියල් වලිනුත් කොච්චර ණය ප්‍රතිශතයක් අරගෙන තිබෙනවද කියලා පෙන්වලා තිබෙනවා. ඒ අනුව අපිට පේන දෙයක් තමයි අපේ විදේශීය ණය වලින් 60%කට ආසන්න ප්‍රමාණයක් අපි අරගෙන තිබෙන්නේ විශේෂයෙන්ම අන්තර්ජාතික වෙළඳපොළෙන්. එහි පොලිය වැඩි, කෙටි කාලයකින් ගෙවන්න වෙන්නේ. අන්න ඒක තමයි අපේ ණය ගෙවීමේ පිළිබඳව අපි සැලකිලිමත් විය යුතු වන්නේ. ඒ වගේම බයිලැටරල් ලෝන්ස්, ඒ කියන්නේ එක රටක් තවත් රටකින් ණය ලබා ගැනීමේදී සාමාන්‍යයෙන් අපේ ණය ප්‍රමාණයෙන් 17%ක් වගේ ප්‍රමාණයක් තමයි ඒ විදිහට අරගත්තු ණය තියෙන්නේ. ඒ වගේම මල්ටිලැටරල් ගත්තොත් එහෙම නැත්නම් විවිධ ආයතන වලින් ගත්තු ණය ගත්තොත් එහෙම 23%ක වගේ ප්‍රමාණයක් තමයි අපි ඒ ණය අරගෙන තිබෙන්නේ. ඊට පස්සේ අපි මේ ඔබට පෙන්වලා තිබෙන්නේ ඩොමෙස්ටික් ඩෙට්. එහෙම නැත්නම් අපගේ දේශීය ණය කොච්චරක් අපි අරගෙන තිබෙනවද කියලා. දේශීය ණය ගත්තොත් එහෙම අපේ වැඩිපුරම ණය අරගෙන තිබෙන්නේ 70%ක්ම තිබෙන්නේ භාණ්ඩාගාර බැඳුම් කරවල. ඒ අනුව භාණ්ඩාගාර බැඳුම් කරවලින් ගත්තට පස්සේ ඒකෙන් 35%ක්ම අරගෙන තිබෙන්නේ EPF එක. එහෙම නැත්නම් අපගේ සේවක අර්ථසාධක අරමුදල. ඒ වගේම වාණිජ්‍ය බැංකුත් තවත් 12%ක වගේ ප්‍රමාණයක් අපගේ දේශීය ණය වලින් ඔවුන්ට හිමි. ඊට පස්සේ ගත්තට පස්සේ ශ්‍රී ලංකා මහ බැංකුව, අනෙකුත් වාණිජ්‍ය බැංකුව වගේ දේවල් අරගෙන තිබෙනවා ට්‍රෙෂරි බිල්ස්. එහෙම නැත්නම් භාණ්ඩාගාර බැඳුම් කර. දැන් ඕනම රටක ණය කොච්චර ස්ථාවරයිද කියලා බලන්න ප්‍රධාන වශයෙන් ක්‍රම කිහිපයක් තිබෙනවා. ඒ අනුව වඩා වැදගත් අපි අවබෝධ කරගත යුතු කාරණය වන්නේ විශේෂයෙන්ම මේ භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම් කර, අන්තර්ජාතික ස්වෛරී බැඳුම් කර වගේ දේවල් මේවා ණය විදියට ගත්තට පස්සේ ඒවා නැවත වරක් ද්විතීයික වෙළඳපොලේ විකුණන්න පුළුවන්. දැන් ආසියානු සංවර්ධන බැංකුවෙන් ණයක් ගත්තොත් එහෙම නැත්නම් එක රටක් තවත් රටකින් ඍජුව ණයක් ලබා ගත්තොත් එහෙම ඒ ණය වෙන කාටවත් විකුණන්න බෑ. නමුත් දැන් මූල්‍ය වෙළඳපොළ ක්‍රියාත්මක වෙන ආකාරය අනුව අපි භාණ්ඩාගාර බැඳුම් කරයකින්, භාණ්ඩාගාර බිල්පතකින් ණයක් ලබා ගත්තොත් එහෙම අපිට ඒක නැවත වරක් මූල්‍ය වෙළඳපොලේ විකිණීමේ අවස්ථාව තිබෙනවා. ඉතින් මේ විකිණීමට අවස්ථාව තිබෙනවා කියලා කියන්නේ මූල්‍ය වෙළඳපොළ පිළිබඳව මිනිස්සුන්ගේ මතය, මිනිස්සු මේ මූල්‍ය මේ ණය ගන්න පිරිස මූල්‍ය වෙළඳපොළ පිළිබඳව දකින්නේ මොන වගේද කියන එක ගැන ඉතාමත්ම ගැඹුරින් අපි හදාරලා බලන්න අවශ්‍යයි. දැන් කිසියම් රටක් ණය ලබා ගැනීම සම්බන්ධයෙන් ස්ථාවරයි කියලා අපි ප්‍රකාශ කරන්නේ ඔවුන්ට ණය පැහැර හැරීමක් හෝ ණය ගෙවීමට අපහසුතාවයක් හෝ ඇති නොවේවි නම් තමයි අපි කියන්නේ ඕනම රටක් එකේ උන්ට ණය ගෙවීමේ හැකියාව තිබෙනවා නම් අපි ඒක තමයි දකින්නේ රටක් ණය සම්බන්ධයෙන් ස්ථාවරයි කියලා. ඉතින් මේ ණය සම්බන්ධයෙන් වෙළඳපොලේ ණය සම්බන්ධයෙන් තිබෙන මතය, ඒ වගේම කොච්චර ණය ප්‍රමාණයක් ගෙවන්න තිබෙනවද, කෙටි කාලීනව කොච්චර ගෙවන්න තියෙනවද, දිගු කාලීනව කොච්චර ගෙවන්න තිබෙනවද, වෙනත් රටවල් වල මුදල් ලේඛක වලින් කොච්චර ණය ගෙවන්න තියෙනවද වගේ කාරණා ගණනාවක්ම මේ සඳහා බලපානවා. දැන් මේ ණය ගෙවීමේ සංකල්පය ගත්තට පස්සේ මෙතනදී මූලික වශයෙන්ම වැදගත් වෙන කාරණයක් තමයි මේ ප්‍රාථමික ශේෂය කියන කාරණය. නැත්නම් ප්‍රයිමරි බැලන්ස් එක කියන කාරණේ
අවබෝධ කර ගැනීම වැදගත්. සාමාන්‍යයෙන් ප්‍රයිමරි බැලන්ස් එක කියලා කියන්නේ රටක් රජයක් ඔවුන්ගේ මීට කලින් ලබාගෙන තිබෙන ණයවල පොලිය අතහැරියට පස්සේ ඔවුන්ට ගෙවන්න තිබෙන සම්පූර්ණ රජයට යන වියදමයි ආදායමයි අතර පරතරය තමයි ප්‍රාථමික ශේෂය කියලා කියන්නේ. ප්‍රාථමික ශේෂය කියලා කියන එක නැව තවදුරටත් පැහැදිලි කරොත් එහෙම කිසියම් රජයකට ආදායම ලැබුණට පස්සේ ඒකෙන් පොලි කොටස අතහැරලා ඉතුරු වියදම් සම්පූර්ණයෙන් පියවුවට පස්සේ එන ශේෂය තමයි ප්‍රාථමික ශේෂය කියලා කියන්නේ. ඉතින් අපි 1999 ඉඳන් බැලුවට පස්සේ අපිට පේන දෙයක් තමයි අපේ ප්‍රාථමික ශේෂය අවස්ථා තුනකදී වගේ තමයි 1900 අපේ නිදහසෙන් පස්සේ ගත්තට පස්සේ අවස්ථා තුනකදී වගේ තමයි අපේ ප්‍රාථමික ශේෂය දන උනේ. 1999ට පස්සේ ඇත්තටම 2018 වර්ෂයේ විතරයි ප්‍රාථමික ශේෂය ධනාගයක් ගත්තේ. හැම අවස්ථාවකදීම ප්‍රාථමික ශේෂය ඍණ. ඉතින් ප්‍රාථමික ශේෂය ඍණ වුණාට පස්සේ සරලව වෙන්නේ අපි ලබාගත්තු ණයවල පොලිය ගෙවන්නත් නැවත වරක් අපිට ණය ලබා ගන්න වෙනවා. ණයවල පොලිය ගෙවන්නත් අපිට ණය ලබා ගැනීම වළක්වන්න තමයි මේ ප්‍රාථමික ශේෂය ධනාගයක් ලබා ගැනීම වැදගත් වන්නේ. මොකද එහෙම නැති වුණොත් එහෙම අපි පොලිය ගෙවන්නත් නැවත වරක් ණය ගත්තට පස්සේ අදාළ ණයවලට නැවත වරක් පොලිය ගෙවීමට නැවත වරක් ණය ලබා ගැනීමට සිදු වෙනවා. අන්න මේ චක්‍රය කඩන්න තමයි මූලික වශයෙන් ප්‍රාථමික ශේෂය ධන කර ගැනීම අපිට අවශ්‍ය වන්නේ. ඉතින් කොහොමද මේක අපි ඇස්තමේන්තුගත කරන්නේ? සාමාන්‍යයෙන් ලෝකයේ ණයක් රටක් ණය වශයෙන් ස්ථාවරයි කියලා බලන්න කරන ප්‍රධාන දෙයක් තමයි ඉදිරි අනාගත කාලයේදී තිබෙන සම්පූර්ණ ප්‍රාථමික ශේෂයන් ගණනය කරලා ඒකේ වර්තමාන වටිනාකම අරගෙන බලනවා අද තිබෙන ණය ප්‍රමාණයට වඩා ප්‍රාථමික ශේෂයන් වල වටිනාකම වැඩිද කියලා. ඉතින් ඒ ක්‍රමයට තමයි අපි ණය බලන්නේ. නමුත් ඒ ක්‍රමයට බලන එකේ තරම් පහසු නැහැ. මොකද ඉදිරි අනාගතයේදී අපි ලබන ප්‍රාථමික ශේෂයන් පිළිබඳව ඇස්තමේන්තුගත කරන්න අවශ්‍යයි. නමුත් මේ කලාපයේ රටවල් තරම් ස්ථාවර නැති නිසා නිතරම රජයන් මාරු වෙලා ඔවුන්ගේ ආදායම් වියදම් මෙහාට මෙහාට යන නිසා ඒ ක්‍රමයට නෙවෙයි අපි මෙහිදී ණය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගන්නේ. අපි මෙතනදී බලන ක්‍රමයක් තමයි මෙන්න මේ තවත් කාරණා 4ක් අනුගමනය කරමින් තමයි අපි රටක් ණය වශයෙන් ස්ථාවරද කියලා බලන්නේ. රටක් ණය වශයෙන් ස්ථාවරද කියලා බලන ප්‍රධාන කාරණා 5ක් අපි මේ අවස්ථාවේදී debt to GDP ratio එකට බලපාන කාරණා 5ක් පිළිබඳව අවධානය යොමු කරනවා. එකෙන් එක කාරණයක් තමයි real interest rate එක. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් පොලි අනුපාතිකය සහ උද්දමනය අතර තියෙන වෙනස තමයි real interest rate එක කියලා කියන්නේ. ඒ වගේම ආර්ථිකයක් වර්ධනය වෙනවා නම් GDP growth එකක් ගන්න පුළුවන් නම් එතනනුත් අපිට ණය සඳහා එක බලපානවා. ඒ වගේම exchange rate එක. එහෙම නැත්නම් විනිමය අනුපාතිකය. ඒකත් බලපානවා. ඒ වගේම ප්‍රාථමික ශේෂය සහ මේ ඔක්කොම එකතු වෙලා ඉන්න residual impact එක කියන මේ කාරණා 5 තමයි මූලික වශයෙන් debt to GDP ratio එකට මූලික වශයෙන් බලපාන්නේ. දැන් අපි මේ කොටසෙන් පෙන්වන්න හදන්නේ මේ හැම කාරණයක් සම්බන්ධයෙන්ම ගත්තොත් එහෙම මේක ශ්‍රී ලංකාවේ ණය සඳහා කොතරම් බලපෑමක් ඇති කරලා තිබෙනවද නැත්නම් debt to GDP ratio එකට කොච්චර බලපෑමක් ඇති කරලා තිබෙනවද කියලා. ඉතින් ඔය අපි පෙන්වලා තිබෙන උඩ ප්‍රස්ථාරයේ 2000 වර්ෂයේ ඉඳලා ශ්‍රී ලංකාවේ debt to GDP ratio එක. ඒතකොට අපිට පේන දෙයක් තමයි 2003 කාලවලදී මේක 85% 90 ගණන් වලට ඇවිල්ලා යුද්ධය අවසන් වනවත් එක්කම අපේ debt to GDP ratio එක C grade 70 ගණන් වලට පහළට ආවා. නමුත් නැවත වරක් 2014-15 පස්සේ අපේ debt to GDP ratio එක එන්න ඉහළට ගිහිල්ලා තිබෙන්නේ. ඒ වගේම දෙයක් තමයි විශේෂයෙන්ම අපි අර කලින් කතා කරපු කාරණා 5 ගත්තට පස්සේ ඒ කියන්නේ exchange rate effect එක, residual effect එක, GDP growth එක, ඒ වගේම primary balance එක, මේ කාරණා 5 අපේ debt to GDP ratio එක වැඩි කරන්න සහ අඩු කරන්න මොන විදිහටද බලපෑවේ කියලා තමයි පල්ලෙහා ප්‍රස්ථාරයෙන් අපි දක්වලා තිබෙන්නේ. ඒ අනුව ගත්තට පස්සේ ඔබට පේනවා 2019 වර්ෂයේ වෙද්දී අපේ real interest rate effect එකයි අපේ exchange rate effect එකයි residual effect එකයි මේ හැම එකක්ම debt to GDP ratio එක වැඩි කරන පැත්තට තමයි බලපාලා තිබෙන්නේ. මේ ඇවිල්ලා අපි ඔබට පෙන්නලා තිබෙන්නේ අපගේ ප්‍රාථමික ශේෂය නැත්නම් ස්නෝබෝල් ඉෆෙක්ට් එක සහ exchange rate එක අපේ debt to GDP ratio එකට බලපාලා තියෙන ආකාරයේ වසර ගණනාවක් තිස්සේ. ඒ අනුව අපිට පේනවා debt stabilizers විදියට snowballing effect එක 2000 වර්ෂයේ ඉඳලා හැමතිස්සෙම debt to GDP ratio එක අඩු වෙන්න තමයි බලපාලා තියෙන්නේ. 5.2න් පටන් ගත්තට පස්සේ එන්න අඩු වෙලා නමුත් 2019 වර්ෂයේ වෙද්දී ඒක වැඩි වෙන ප්‍රවණතාවයක් තමයි debt to GDP ratio එක වැඩි කරන ප්‍රවණතාවයක් තමයි
පළවෙනි ප්‍රස්ථාරයෙන් පෙන්වන්නේ. ඒ වගේම exchange rate effect එක ගත්තොත් ඒත් එහෙමයි 2018 වර්ෂයේදී මේක 6.4කින් වැඩි වෙලා තිබෙනවා. 2019 වර්ෂයේ ඒක යම් තාක් දුරකට අඩු වෙලා තිබෙනවා. නමුත් 2020 සහ 21 වර්ෂවල නැවත වතාවක් රුපියල අවප්‍රමාණය වීමත් එක්ක මේකෙන් අපගේ debt to GDP ratio එකට එළවන බලපෑම වැඩි වෙනවා. මේ අපි පෙන්වලා තිබෙන්නේ ප්‍රාථමික ශේෂය සහ රෙසිඩුවල් ඉෆෙක්ට් එක අපිට බලපාලා තියෙන ආකාරය. ඒ අනුව ප්‍රාථමික ශේෂයත් එන්නම අපේ debt to GDP ratio එක වැඩි වෙන විදිහට තමයි බලපාලා තියෙන්නේ. ඒ වගේම අපගේ රෙසිඩුවල් ඉෆෙක්ට් එකත් ගත්තට පස්සේ අපේ debt to GDP ratio එක එන්නම වැඩි වෙන විදිහට තමයි ඒකත් බලපාලා තිබෙන්නේ මේ ප්‍රස්තාර වලින් පෙන්වලා තිබෙන ආකාරයට. මේ අපි පෙන්වලා තිබෙන්නේ ඇත්තටම අපගේ ලබාගෙන තිබෙන ණය ප්‍රමාණය කොතරම් ප්‍රමාණයකින් එන්න කාලයත් එක්ක වැඩි වෙලා තිබෙනවද කියලා. ඒ අනුව අපි ගත්තට පස්සේ සාමාන්‍යයෙන් අපේ ණයවලට අරගෙන තිබෙන පොලිය විතරක් සාමාන්‍යයෙන් 50කින් 70කින් විතර අපිට 59%ක්ම ගෙවන්න වෙලා තිබෙන්නේ. ඇත්තටම අපි ණයවලට ලබාගත්තු පොලිය තමයි ක්‍රමක්‍රමයෙන් අපගේ ණය විදියට එකතු වෙලා තිබෙන අපේ පොලි කොටස. මොකද අපගේ ප්‍රාථමික ශේෂයේ නිතරම තිබ්බේ ඍණ අගයක් නිසා. ඊට පස්සේ අපේ ණය සඳහා බලපාන ප්‍රධානම කාරණය වෙලා තිබෙන්නේ විනිමය අනුපාතිකය නැත්නම් exchange rate එක. ඒ අනුව තමයි අපේ interest rate එක තමයි අපේ නැත්නම් අපේ පොලි කොටස තමයි විශේෂයෙන්ම අපේ ණයවල වැඩි ප්‍රමාණයක් අපිට ගෙවන්න සිදු වෙලා තිබෙන්නේ. මේ අපි ඔබට පෙන්වලා තිබෙන්නේ විශේෂයෙන්ම gross financing need එක සහ gross financing need එක මොන ආකාරයකටද වෙනස් වෙලා තිබෙන්නේ කියලා කාලයත් එක්ක 2001කින් පටන් ගත්තට පස්සේ ඒ අනුව ඔබට පේනවා gross financing need එක එන්නම ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා තිබෙනවා දලදේශීය නිෂ්පාදිතයට සාපේක්ෂවත්. ඒ වගේම සමස්ත රුපියල් අතින් ගත්තත් එන්නම වැඩිවීමක් තමයි අපිට දකින්නට ලැබෙන්නේ. ඒ වගේම මේ අවශ්‍ය වෙන මුදල ණය ගෙවීම සඳහා අවශ්‍ය වෙන මුදල කවුද ගෙවන්නේ? මේ පොලිය කවුද ගෙවන්නේ? සහ මේ ණය කොටස කවුද ගෙවන්නේ කියන එකත් අපි බලලා තිබෙනවා. ඒ අනුව අපිට ප්‍රධාන වශයෙන් පේන දෙයක් තමයි විශේෂයෙන්ම විදේශීය ණය සඳහා අපි නැවත වරක් මුදල් ණයට අරගෙන තමයි අපේ ණය කොටස අපි ගෙවලා තිබෙන්නේ. ඒ වගේම ඊට අමතරව අපි ගෙවලා තිබෙන්නේ විශේෂයෙන්ම දේශීය බැංකු වලින් ණයට අරගෙන සහ බැංකු නොවන ක්‍රමවලට නැත්නම් ඩොමෙස්ටික් විදියට ණයට අරගෙන තමයි අපි මේ කොටස ගෙවලා තිබෙන්නේ. මේ අපි ඔබට පෙන්වලා තිබෙන ඉදිරි වර්ෂ කිහිපය සඳහා අපගේ debt to GDP ratio එකත් ඉතුරු සාධකත් වෙනස් වෙන්නට තියෙන හැකියාව අනුව තමයි අපි මේ පෙන්වලා තිබෙන්නේ. ඒ අනුව අපිට පේන දෙයක් තමයි 2020 වර්ෂයේ වෙද්දී අපේ සමස්ත ණය ප්‍රමාණය ට්‍රිලියන දැන් 13.9 තිබෙන ප්‍රමාණය ට්‍රිලියන 14.8ක් නැත්නම් ට්‍රිලියන 15කට ආසන්න ප්‍රමාණයකට පත් වේවි කියලා. ඒ වගේම අපගේ debt to GDP ratio එක යම් ප්‍රමාණයකින් ඉතා හොඳ තත්ත්වයක් තිබ්බොත් 86ම 86-90 ප්‍රමාණයේ පවතීවි. මේක නරක පැත්තට ගියොත් එහෙම සාමාන්‍ය 100 ඉක්මවාවි කියලා අපි අපේක්ෂා කරනවා. ඒ වගේම අපි ගත්තොත් එහෙම අපේ gross financing requirement එක සාමාන්‍යයෙන් ට්‍රිලියන 3කට ආසන්න වශයෙන් ප්‍රමාණයකට පැමිණේවි කියලා අපේක්ෂා කරනවා. ඒ වගේම GDP එකට සාපේක්ෂව නැත්නම් දලදේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව අපේ gross financing need එක 120කට ආසන්න ප්‍රමාණයකට පැමිණේවි කියලා අපි අපේක්ෂා කරනවා. ඒ වගේම contribution to the change of debt into GDP ratio එහෙම නැත්නම් මේ අලුතෙන් එන financing need එක GDP එකට එක්ක කොච්චර වෙනසක් වේවිද කියලා ගත්තොත් එහෙම අපි අර කලින් කතා කරපු සාධක පහත් එක්ක අපි පෙන්වලා තිබෙනවා. ඒ සාධක පහ කොච්චර ප්‍රමාණයක් මේ debt to GDP එකට බලපානවද කියලා. ඒ අනුව අපිට පේන විදිහට විශාල වශයෙන් exchange rate effect එක තමයි අපගේ මේ ණය සඳහා මූලික වශයෙන් බලපාන්නේ. දැන් අපි බලන්න හදන්නේ අපේ ණයවල composition එක නැත්නම් අපේ ණය මොන ආකාරයකටද තිබෙන්නේ කියලා. මේ 2019 අවසානයේදී අපි ගත තොරතුරු අනුව තමයි මේක හදලා තිබෙන්නේ. ඒ අනුව ගත්තට පස්සේ අපි කලින් ප්‍රකාශ කර ආකාරයට ට්‍රිලියන 13ක ණය ප්‍රමාණයක් තිබෙනවා. හැබැයි ඒ ට්‍රිලියන 13ක ණයවලට දල වශයෙන් අපි සමස්තයක් වශයෙන් පොලිය ගෙවනවා 7.5. ඒකෙන් දේශීය ණය සඳහා 10%කුත් විදේශීය ණය සඳහා 4%කුත් වශයෙන් තමයි අපි පොලිය ගෙවන්නේ. ඒ වගේම ශ්‍රී ලංකා ස්වෛරී බැඳුම් කියලා නැත්නම් ශ්‍රී ලංකා ඩෙවලොප්මන්ට් බොන්ඩ්ස් කියලා තිබෙනවා. ඒකට අප 5.6ක ණය ප්‍රමාණයක් ගෙවනවා. දල වශයෙන් ඒකට ඒකේ ගෙවීමේ කාල ප්‍රමාණය සාමාන්‍යයෙන් අවුරුදු 3මාරයි. අන්තර්ජාතික ස්වෛරී බැඳුම් කරවලට දල වශයෙන් අපි 6.6ක ණය ප්‍රමාණයක් ගෙවනවා. ඒ සඳහා අපිට ලැබෙන කාලවකවානුව අනුව දල වශයෙන් අවුරුදු 9කට ආසන්න ප්‍රමාණයකින් තමයි අපි මේ ණය ගෙවලා ඉවර කරන්න අවශ්‍ය. අපේ ණය වල කාටද අපි ණය කියන එක අවුරුදු ගණනාවක් තිස්සේ වෙනස් වෙච්ච ආකාරය බැලුවොත් එහෙම අපිට පේන දෙයක් තමයි අපගේ විදේශීය ණය ප්‍රමාණය එන්නම වැඩි වෙනවා. ඒක තමයි අලු පාටින් අපි පෙන්වලා තිබෙන්නේ. ඒ වගේම දේශීය ණය ප්‍රමාණයත් එන්න වැඩි වෙනවා.
නමුත් ඒක දල වශයෙන් සාමාන්‍යයෙන් ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් 50%ක ආසන්න ප්‍රමාණය තමයි මේ අවස්ථාව වන විට පවතින්නේ. ඒ වගේම අපේ ඩෙට් කම්පොසිෂන් එක ගත්තොත් එහෙම විශේෂයෙන්ම මොන ආකාරවලින්ද අපි ණය ලබාගෙන තිබෙන්නේ කියලා ඔබට පැහැදිලිව පේන දෙයක් තමයි තද රතු පාට ප්‍රස්ථාරයෙන් බැලුවොත් එහෙම අපිට පේනවා අන්තර්ජාතික ස්වෛරී බැඳුම් කර වලින් අපි ලබාගෙන තිබෙන ණය ප්‍රමාණය එන්නම වැඩි වෙලා තිබෙන බව ඔබට මෙහිදී පැහැදිලිව දැක ගන්න පුළුවන්. අපි කලින් ප්‍රකාශ කළා වගේ අන්තර්ජාතික බැඳුම් කර වලින් ණය ලබා ගත්තට පස්සේ වෙන ප්‍රශ්නය තමයි කෙටි කාලයකින් ගෙවන්න වෙන්නේ පොලි අනුපාත සාපේක්ෂව වැඩි. ඒ වගේම එකපාර වැඩි මුදලක් ණය වශයෙන් ගෙවීමට සිදු වෙනවා. අන්න ඒ අභියෝගයට තමයි ශ්‍රී ලංකාව දැන් මුහුණ දෙමින් සිටින්නේ. මේ අපි පෙන්වලා තිබෙන්නේ debt securities මොන ආකාරයකටද වෙනස් වුනේ කියලා. ඒ අනුව අපිට පේන දෙයක් තමයි total debt securities එන්නම වැඩි වෙලා තිබෙනවා. ඒ වගේම පල්ලෙහා ප්‍රස්ථාරයෙන් ඔබට පේනවා අන්තර්ජාතික ස්වෛරී බැඳුම් කර treasury bills මේ හැම එකක්ම යම් ප්‍රමාණයකට වැඩි වෙනවා. ඒ අතින් අන්තර්ජාතික ස්වෛරී බැඳුම් කර ඉතා වේගයෙන් 2006න් පස්සේ වැඩි වෙමින් පවතිනවා මේ ප්‍රස්ථාරය අනුව. අපි ගත්තොත් එහෙම ඩොමෙස්ටික් ඩෙට් නැත්නම් දේශීය වශයෙන් ලබාගෙන තිබෙන ණය ගත්තොත් එහෙම අපිට පේන දෙයක් තමයි එන්නම භාණ්ඩාගාර බැඳුම් කර නැත්නම් treasury bonds වල ප්‍රමාණය එන්නම වැඩි වෙනවා ප්‍රතිශතයක් වශයෙන් අපගේ දේශීය ණයවල. අපි ඊට පස්සේ ගත්තොත් එහෙම අපගේ දේශීය ණය කාටද කවුද මේ දේශීය ණයට හිමිකම් කියන්නේ කියලා අපිට පේන ප්‍රධාන දෙයක් තමයි විශේෂයෙන්ම වාණිජ බැංකුත් ඒ වගේම EPF එක ETF එක තමයි මේ දේශීය ණයවල වැඩිම කොටස්කරුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා යම්කිසි ණය ගෙවීම පිළිබඳව ගැටලුවක් ආවොත් එහෙම අපට අපගේ වාණිජ බැංකු සඳහාත් මේක බලපානවා. ඒ වගේම සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදලටත් ඒක බලපෑමට විශාල ඉඩ ප්‍රමාණයක් තිබෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම අපි මොන විදියටද අපගේ අවුරුදු ගණනාවක් තිස්සේ අපගේ විදේශීය ණය වෙනස් වුණේ කියලා නැවත වරක් ඔබට පේන දෙයක් තමයි අපි අන්තර්ජාතික මූල්‍ය වෙළඳපොළ වලින් ලබාගෙන තිබෙන ණය එන්න වැඩි වෙලා තිබෙනවා. ඒ වගේම bilateral loans එන්න අඩු වෙලා තිබෙනවා. ඒ වගේම multilateral loans උත් ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් එහෙම අඩු වෙලා තිබෙනවා. මේකට එක හේතුවක් තමයි මොකද අපි ඉහළ ආදායම් කලාපයේ රටක් වුණාට පස්සේ අපි තවදුරටත් සහනදායී ණය ක්‍රම වලින් අපිට ණය ලබා ගැනීමට තිබෙන අවස්ථාව අඩු වෙනවා. ඒ නිසා අපිට බොහෝ වෙලාවට මූල්‍ය වෙළඳපොළෙන් ණය ලබා ගැනීමට සිදු වෙනවා. නමුත් අස්ථාවර සහ දිගුකාලීනව නොවන ආකාරයට මූල්‍ය වෙළඳපොළෙන් ණය ලබා ගැනීම ඉදිරියේදී අපට ප්‍රශ්න ඇති කිරීමට අවස්ථාවක් තිබෙනවා. මේ අපි පෙන්වලා තිබෙන්නේ අපගේ විදේශීය ණය ගත්තොත් එහෙම කාටද ඒක කාලාන්තරයක් තිස්සේ එහි අයිතිය වෙනස් වෙච්ච ආකාරය යනුව අපි කලින් ප්‍රකාශ කළා වගේ ජපානය ආසියානු සංවර්ධන බැංකුව වගේ රටවල් වලට තමයි මූලික වශයෙන් අපගේ අනෙකුත් ණය අයිතිය තිබෙන්නේ අපගේ මූල්‍ය වෙළඳපොළේ ණය ටික අයින් කරාට පස්සේ. මේ අපි ඔබට පෙන්වලා තිබෙන්නේ චීනය ජපානය සහ අන්තර්ජාතික මූල්‍ය වෙළඳපොළ වලින් අපි ලබාගෙන තිබෙන ණය ප්‍රතිශත පිළිබඳව බොහෝ දෙනෙක්ගේ මතයක් තිබෙනවා අපි විශාල වශයෙන් චීනයට ණයයි කියලා. ඇත්තටම චීනයෙන් අපි ලබාගෙන තිබෙනවා විශාල වශයෙන් ව්‍යාපෘති සඳහා ලබාගත්තු ණය. නමුත් අපගේ විදේශීය ණය වලින් වැඩිම ප්‍රමාණයක් තිබෙන්නේ අපි කලින් ඔබට ප්‍රකාශ කළ විදිහටම අන්තර්ජාතික වෙළඳපොළෙන් ලබාගත්තු ණය. චීනය සහ ජපානය ගත්තොත් එහෙම එය ඉතාමත්ම සුළු ප්‍රමාණයක් අපගේ අනිත් ණය වලට සාපේක්ෂව 9.6ක් තමයි අපි චීනයට ණය. ඒ වගේම ජපානයට අපි 9.7ක් ණයයි. අපගේ සමස්ත විදේශීය ණය වලින්. ඉතින් ඒ නිසා අපි මේ පිළිබඳවත් සැලකිල්ලට භාජනය කළ යුතුයි කාටද අපි ණය කියන කාරණය සම්බන්ධයෙන්. අන්තර්ජාතික ස්වෛරී බැඳුම් කර ගත්තොත් එහෙම කාටද මේ අන්තර්ජාතික ස්වෛරී බැඳුම් කර වලින් අපි අපගේ අන්තර්ජාතික ස්වෛරී බැඳුම් කර වැඩිපුරම මිලදී අරගෙන තිබෙන්නේ කවුද කියලා බලුවොත් එහෙම විශේෂයෙන්ම අපි පෙන්වලා තිබෙනවා ඉන්වෙස්ටර්ස්ලා මේ BlackRock කියන ආයතනය තමයි අපේ අන්තර්ජාතික ස්වෛරී බැඳුම් කර වලින් 4%ක්ම අරගෙන තිබෙන්නේ. මේ වැවිලා විශේෂයෙන්ම අන්තර්ජාතික මූල්‍ය වෙළඳපොළෙන් විශාල වශයෙන් මුදල් ආයෝජනය කරන ෆන්ඩ් සහ ඒ ෆන්ඩ්ස් මැනේජ් කරන ආයතන තමයි මේ අන්තර්ජාතික ස්වෛරී බැඳුම් කර මිලදී අරගෙන තිබෙන්නේ. ඒ ස්වෛරී බැඳුම් කර මිලදී අරන් තිබෙන පිරිසෙන් විශාලම පිරිසක් ඉන්නේ ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ස්විට්සර්ලන්තය වගේ රටවල් වල තිබෙන ෆන්ඩ්ස් තමයි අපේ ස්වෛරී බැඳුම් කරවල අපි වැඩිපුරම ආයෝජනය කරලා තිබෙන අපේ ස්වෛරී බැඳුම් කරවල මෙන්න මේ වගේ රටවල් බවත් අපි අමතක කරන්න හොඳ නැහැ. ඒ වගේම මතක තබා ගත යුතු කාරණය වන්නේ මේ අන්තර්ජාතික ස්වෛරී බැඳුම් කර නැවත වරක් ද්විතීයික වෙළඳපොලේ විශේෂයෙන් හුවමාරු වෙනවා. මේ එක එක ආයතන නැවත වරක් ඔවුන් ලබාගෙන තිබෙන බැඳුම් කර අන්තර්ජාතික ස්වෛරී බැඳුම් කර වෙළඳපොලේ එන්නම ඔවුන් විවිධ මිල ගණන් යටතේ විකිණීම සහ නැවත මිලදී ගැනීම සිදු කරනවා. ඒ අනුව අපි මේ පෙන්වලා තිබෙන්නේ එක එක ආයතන කොතරම් ස්වෛරී බැඳුම් කර ප්‍රමාණයක් ලංකාවෙන් ලබාගත්තු
මිලදී අරගෙන තිබෙනවද සහ නැවත විකුණලා තිබෙනවද කියලා යනවා අපිට පේනවා 2019 ගත්තොත් එහෙම කාර්තුවෙන් කාර්තුවට අපි BlackRock ආයතනයේ උදාහරණයකට ගත්තොත් එහෙම උන් 2019 තිබ්බට වඩා අඩු ප්‍රමාණයක් තමයි 2019 තුන්වෙනි කාර්තුවේ තිබ්බට වඩා අඩු ප්‍රමාණයක් තමයි ඔවුන් 2019 හතරවෙනි කාර්තුවේදී අපගේ ස්වෛරී බැඳුම් කර තබාගෙන තිබෙන්නේ. ඊටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි නැවත වරක් 2020 දී අර පළවෙනි කාර්තුවේදී ලබාගෙන තිබෙන්නේ. ඊට පස්සේ නැවත වරක් 2020 දෙවෙනි කාර්තුවේදී තිබ්බට වඩා වැඩි ප්‍රමාණයක් නැවත වරක් මිලදී අරගෙන තිබෙනවා. මේ ආකාරයට හැම ආයතනයක්ම ඔවුන්ගේ අන්තර්ජාතික ස්වෛරී බැඳුම් කර වෙළඳපොලේ නිතරම විකුණනවා මිලදී ගන්නවා. ඒ නිසා තමයි අපේ ණය ස්ථාවරභාවය පිළිබඳව පැහැදිලි පින්තූරයක් ලැබීමට අවශ්‍ය වන්නේ. මොකද එතකොට තමයි වැඩි මුදලකට සහ මේ ණය පිළිබඳව ස්ථාවරභාවයක් වෙළඳපොලේ ඇති වෙන්නේ. ඒ වගේම අපි ගත්තොත් එහෙම අපගේ ණය මොන ආකාරයටද වෙනස් වෙන ආකාරය ගත්තොත් එහෙම අපි ඒක තමයි මේ ප්‍රස්තාරයෙන් පෙන්වලා තිබෙන්නේ. ෆ්ලෝටිං රේට් එක අනුව ගත්තොත් එහෙම මොන ආකාරයටද අපගේ ණය ප්‍රතිශතය එන්න 2015 අවුරුද්දේ ඉඳලා වෙනස් වෙච්ච ආකාරය තමයි අපි මේ ඔබට පෙන්වලා තිබෙන්නේ. අපි ගත්තොත් එහෙම අපගේ ණය මොන රටවල් වල මොන මුදල් ඒකක වලින්ද අපි ලබාගෙන තිබෙන්නේ කියලා අපිට පේන දෙයක් තමයි ඇමරිකානු ඩොලර් වලින් තමයි අපි වැඩි මුදල් ණය ප්‍රමාණයක් අරන් තිබෙන්නේ 167ක ප්‍රමාණයක්. ඊට අමතරව සිංගප්පූරු ඩොලර්, ජපාන් යෙන්, යූරෝ සහ නිකුත් මුදල් ඒකක වලින් අපි ණය ලබාගෙන තිබෙනවා. ඒ වගේම වඩා වැදගත් දේ තමයි අපි මේ මධ්‍යම රජය ණය ලබා ගන්නවට අමතරව off balance sheet ණය එහෙම නැත්නම් මේ රටේ තිබෙන රජයට අයිති ව්‍යාපාරත් විවිධ අවස්ථාවලදී ණය ලබාගෙන තිබෙනවා විවිධ ආයතන වල නමින්. ඒ අනුව විදුලි බල මණ්ඩලය, පෙට්‍රෝලියම් කෝපරේෂන් එක ඕනොත් විවිධ ආකාරයට ණය ලබාගෙන තිබෙනවා. අපි කියනවා ප්‍රධාන මධ්‍යම රජයට මධ්‍යම රජයේ ශේෂපත්‍රයට අහු නොවන විදිහට අහු නොවෙන විදිහට අදහස් කරන්නේ මධ්‍යම රජයේ ශේෂපත්‍රයෙන් ඔවුන් ලබාගෙන තිබෙන ණය ප්‍රධාන වශයෙන් කැප්චර් වෙන්නේ නැති තත්ත්වයක් තිබෙනවා. ඒ පිළිබඳවත් අපි සැලකිල්ලට භාජනය කළ යුතුයි. මේ දක්වා අපි ඇත්තටම කතා කරේ ශ්‍රී ලංකාවේ ණය වල සංයුතිය. අපි කාටද ණය, කොච්චරක් ණයයිද සහ මේ ණය වැඩිවීම සඳහා බලපාන හේතු මොනවද කියන කාරණය තමයි අපි මෙතෙක් වෙලා සාකච්ඡා කරේ. අපි දැන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන් මේ ණය ගෙවන්න පුළුවන් තත්ත්වය මොන වගේද කියලා. එහෙම නැත්නම් අපි කියනවා මේකට ඩෙත් සර්විසිං කියලා. අපි ගත්තු ණය කොච්චර දුරට ගෙවන්න පුළුවන්ද කියලා. ඉතින් අපිට පේන දෙයක් තමයි විශේෂයෙන්ම අපගේ ණය ගෙවීමට යන මුදල නැත්නම් ණය නැවත ගෙවීමට යන මුදල හැම අවුරුද්ද ගානෙම එන්න වැඩි වෙනවා. විදේශීය ණය වලටත් දේශීය ණය වලටත් කියන දෙකටම එන්නම වැඩි වෙනවා. දල වශයෙන් අපි රුපියල් ට්‍රිලියනයකට ආසන්න ප්‍රමාණයක් හැම අවුරුද්දෙම ණය විදියට ගෙවනවා. ණය සහ ණයවල පොලිය ආකාරයට. ඉතින් ඒ වගේම අපි ගත්තට පස්සේ අපිට පේන දෙයක් තමයි ඇවරේජ් ඩෙට් මේ කොස්ට් එක ණය ගෙවීම සඳහා ඒකත් දල වශයෙන් එන්නම එකම මට්ටමක තියෙන ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් එහෙම පොලිය සඳහා ගෙවන්න තියෙන පොලිය අනුපාතිකය. හැබැයි අපි විදේශීය ණය මුදල් ගත්තොත් එහෙම දල වශයෙන් 2019 4.2ක වගේ ප්‍රතිශතයකුත් දේශීය ණය සඳහා 10.8ක පොලිය අනුපාතිකයකුත් තමයි අපිට ගෙවන්න තිබුණේ. දල වශයෙන් අපේ ණයවලට ගෙවන්න තිබ්බ පොලිය ගත්තොත් එහෙම 7%ක 8ක ප්‍රමාණයක් තමයි දල වශයෙන් හැම අවුරුද්දකම අපිට ගෙවන්න සිදු වෙලා තිබෙන්නේ. ඊළඟට අපි බලන්න යන්නේ කොච්චර රජයට ලබා ගන්න තිබෙන ණය ගෙවන්න තිබෙන පොලියත් එක්ක කොච්චර විදියට වෙනස් වෙනවද කියලා. යන ඔබට පේනවා දල වශයෙන් අපගේ ණය සඳහා ගෙවන්න තියෙන සාමාන්‍ය පොලිය අනුපාතිකය නැත්නම් පොලිය විදියට 6ක ප්‍රමාණයක් තමයි අපිට නිතරම ගෙවන්න වෙන්නේ. මෙහිදී අපි පෙන්වන්න හදන්නේ interest and amortization as a percentage of the revenue. එහෙම නැත්නම් අපි කියනවා අපිට සාමාන්‍යයෙන් ණය ගෙවද්දී අපේ ආදායමට සාපේක්ෂව අපිට ණයවල පොලිය කොච්චර ගෙවන්න වෙනවද? ණයවල මූලික කොටස කොච්චර ගෙවන්නද? නැත්නම් මුළු ණය මුදල කොච්චරක් ප්‍රතිශතයක් විදිහට ගෙවන්නද අපේ ආදායමට සාපේක්ෂව? ඒ වගේම ණයවල පොලිය කොච්චරක් ගෙවන්න ඕනද කියලා. එයano අපිට පේන දෙයක් තමයි සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකා රජයට ලැබෙන මුදල ආදායම විදියට ලැබෙන මුදල අපගේ ණයවල වාරිකයත් ණයවල පොලියත් ගෙවන්න ප්‍රමාණවත් නැහැ. මොකද අපේ සම්පූර්ණ ඩෙට් සර්විසිං කරන්න අපිට රජයේ ආදායමට වඩා මුදලක් යනවා අපිට සම්පූර්ණයෙන් ණය කියන ණයවල පොලියයි ණයවල මූලික මුදලයි ගෙවන්න හැම අවුරුද්දකටම. ඒ වගේම අපේ පොලිය අනුපාතිකය ඔබට පේනවා ඔය රෝස පාටින් අපි දක්වලා තිබෙන්නේ එන්නම වැඩි වෙනවා. එන්නම පොලිය අනුපාතිකය ආදායමේ ප්‍රතිශතයක් විදිහට එන්නම වැඩි වෙනවා. amortization එක යම් ප්‍රමාණයකට අඩු වෙලා තිබුණා. නමුත් ඒකත් සමස්ත ණය ප්‍රමාණය ගත්තාට පස්සේ යම්කිසි වැඩි යගයක් තමයි පෙන්වලා තිබෙන්නේ. ඉතින් අපි දකුණු පැත්තේ ප්‍රස්ථාරයෙන් පෙන්වලා තිබෙන්නේ මේ විදේශීය ණය සහ දේශීය ණය ගෙවීම සඳහා
අපිට කොච්චර ණය ප්‍රමාණයක් ගෙවන්න කොච්චර ආදායම ප්‍රමාණවත් වෙනවද කියන එක තමයි අපි දකුණු පැත්තේ ප්‍රස්තාරයෙන් පෙන්නලා දෙන්නේ. මේ කොටසෙන් අපි දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ ණය කළමනාකරණය කරන්න ඕනේ මොන ආකාරයකටද කියලා. ඇත්තටම මේ ණය කළමනාකරණය කරන්න විවිධ නීති රීති සම්පාදනය කරලා තිබෙනවා. අපේ ලංකාව ගත්තොත් එහෙම විවිධ නීති වලින් තමයි විවිධ ණය පරිපාලනය වෙන්නේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව එක්තරා නීති පද්ධතියක් යටතේ ක්‍රියාත්මක වෙනවා. ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාණ්ඩාගාරය එක්තරා ආකාරයකට ක්‍රියාත්මක වෙනවා. නමුත් අපිට මේ ණය පිළිබඳව ඔක්කොම හොයලා බලලා විස්තර ගන්න එක ආයතනයක් නැහැ. ඒ නිසා මම හිතන්නේ ඉතා වැදගත් අපි ණය පිළිබඳව වෙනම ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශයේ වෙනම කාර්යාලයක් පිහිටුවීම ඉතාමත්ම වැදගත්. එතකොට අපිට සමස්තයක් වශයෙන් මේ ණය ගෙවීම ගැන සියලුම දේවල් අපිට එකම තැනකින් ලබා ගන්න සහ ණය ගෙවීම පිළිබඳව ඊට වඩා ගැඹුරින් හදාරීමේ අවස්ථාව තිබෙනවා. මේ අපි ඔබට පෙන්වලා තිබෙන්නේ විශේෂයෙන්ම අපගේ කාලයත් එක්කම කොච්චර කාලෙකින් අපි ගත්තු ණය ගෙවන්න සිදු වෙලා තිබෙනවද කියලා. ඒ අනුව 2000 කලින් නම් අපිට අවුරුදු 10 12න් තමයි දල වශයෙන් ඇවරේජ් අපිට ණය ගෙවන්න සිදු වුණේ. නමුත් දැන් එන්න මේක අඩු වෙමින් අවුරුදු 4න් 5න් 6න් තමයි අපිට නිතරම ණය ගෙවන්න වෙන්නේ විදේශීය ණය, දේශීය ණය. ඉතින් අඩු කාලෙකින් වැඩි ණය ප්‍රමාණයක් ගෙවද්දී අපිට ටිකක් අපහසුයි අපේ ආදායම නිසි පරිදි තිබ්බේ නැත්තම්. අපි දැන් බලමු මේ දේශීය ණය කළමනාකරණය කිරීමට අපිට මොකද්ද කරන්න පුළුවන් කියලා. මේ අපි ඔබට පෙන්වලා තිබෙන්නේ ගවර්න්මන්ට් සිකියුරිටිස් වල නැත්නම් රජය මගින් නිකුත් කළ විවිධ මූල්‍ය ටූල්ස් වල. අපි කියනවා භාණ්ඩාගාර බැඳුම් කර, භාණ්ඩාගාර බිල්පත් වගේ ගවර්න්මන්ට් සිකියුරිටිස් වල පොලි අනුපාතිකය වෙනස් වෙච්ච ආකාරය. ඒ අනුව අපිට පේනවා 2020 ජූලි වගේ වෙද්දී එන්න මේ පොලි අනුපාතය යම් ප්‍රමාණයකට වැඩි වුණා. ඒ වගේම yield එක අපි ගත්තොත් එහෙම එන්නම අඩු වෙච්ච බවක් තමයි පේන්න තියෙන්නේ. ඒ වගේම අපි ගත්තොත් එහෙම උද්දමනය ගත්තොත් එහෙම උද්දමනයත් අපි පෙන්වලා තියෙනවා ප්‍රස්තාරගත කළා කොහොමද මේකට බලපාන්නේ කියලා. මොකද උද්දමනය ඉතාමත් වැදගත් දෙයක්. මොකද රජයේ මුදල් එන්න මුද්‍රණය කරොත් එහෙම නැවත රජයට මුදල් සපය ගන්න පුළුවන්. නමුත් ඒක උද්දමනයේ විදියට තමයි එළියට එන්නේ. ඉතින් උද්දමනය විදියට ණය එළියට අරගෙන පියවන එකත් එක්තරා ආකාරයක ක්‍රමයක්. නමුත් ඒක දේශීය ණය සඳහා විතරයි කරන්න පුළුවන්. ඒ අනුව අපි පෙන්වලා තිබෙනවා උද්දමනය මොන ආකාරයකටද බලපාලා තියෙන්නේ කියලා. ඉතින් මේ අපි පෙන්වලා තිබෙන්නේ ඇත්තටම weighted average එක සහ government securities වලට. ඒ අනුව අපිට පේනවා එන්නම repayments සාමාන්‍යයෙන් ට්‍රිලියන 2ක වගේ ප්‍රමාණයක තියෙද්දි අලුත් issuances සහ outstanding bonds and bills සාමාන්‍යයෙන් ට්‍රිලියන 6ක වගේ ප්‍රමාණයකට තමයි තිබෙන්නේ. ඒ ඇවිල්ලා දේශීය ණය කළමනාකරණය පිළිබඳව තිබෙන සංයුතිය. විදේශීය ණය කළමනාකරණය ගැන ගත්තොත් එහෙම අපිට පේන දෙයක් තමයි විශේෂයෙන්ම කූපන් රේට් එක සහ බෙන්ච්මාර්ක් ස්ප්‍රෙඩ් එක ගත්තොත් එහෙම යම් කිසි ප්‍රමාණයක වැඩිවීමක් තිබෙනවා අවසාන කාලය වකවානුවල 2018 2019 කාලයේදී. ඉතින් මේ තමයි අන්තර්ජාතික ස්වෛරී බැඳුම් කර අනුව අපේ කූපන් රේට් එක වෙනස් වෙච්ච ආකාරය අදාළ කාල වකවානුත් එක්ක අවුරුදු 10.8ක තිබෙන බොන්ඩ්ස් වල මොන වගේද අවුරුදු 10 බොන්ඩ්ස් වල මොන වගේද කියලා තමයි මේ ප්‍රස්තාරයෙන් අපි ඔබට පෙන්වලා තිබෙන්නේ. ඒ වගේම අපි මතක තබා ගන්න ඕන ඊළඟ දේ තමයි ඩොමෙස්ටික් ඩෙට් තමයි නැත්නම් අපේ දේශීය ණය තමයි 50කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන්නේ අපේ සමස්ත ණය වලින්. අපි මේ පෙන්වලා තිබෙන්නේ හැම අවුරුද්ද ගානෙම අපගේ දේශීය ණය සහ විදේශීය ණයවල සංචිත මොන ආකාරයටද වෙනස් වුනේ කියලා. ඒ තමයි අපි පෙන්වලා තිබෙන්නේ කොච්චර ණය ප්‍රමාණයක් ගෙවන්න තියෙනවද, ණයට කොච්චර පොලියක් ගෙවන්න තියෙනවද දේශීය වශයෙන්, ඒ වගේම විදේශීය වශයෙන් කොච්චර ණයක් තියෙනවද, ණයට පොලිය කොච්චරක් තිබෙනවද සහ ඒ මුළු ණය මුදල කොච්චරයිද කියන එක තමයි අපි කාලයත් එක්ක මේ ප්‍රස්තාරයෙන් ඔබට පෙන්වලා තිබෙන්නේ. දැන් අපි බැලුවොත් එම මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ණය ගෙවීම සම්බන්ධයෙන් දැන් තිබෙන තත්ත්වය තමයි ඇත්තටම රේටිංగ్ ඒජන්සිස් Moody's, Fitch සහ S&P කියන ප්‍රධාන රේටිංగ్ ඒජන්සිස් එන්නම අපේ රේටිං එක පල්ලෙහාට දැම්මා. මේ ප්‍රස්තාරයේ පෙන්වලා තිබෙනවටත් වඩා පල්ලෙහා මට්ටමකට තමයි දැන් ඊට පස්සේ කරපු රේටිං රිවිෂන්ස් උත් එක්ක අයවැය ඉදිරිපත් කරාට පස්සේ ඇවිල්ලා තිබෙන්නේ. ඉතින් ඒ අභියෝගය අපිට ඒ විදිහටම තිබෙනවා. ඒ නිසා ණය ලබා ගැනීම, වෙළඳපොළෙන් ණය ලබා ගැනීම පහසු වෙන්නේ නැහැ ලංකාවට. මොකද රේටිං ඒජන්සිස් අපිව ඩවුන්ග්‍රේඩ් කරලා තිබෙන නිසා. ඒ වගේම අපි ගත්තොත් එහෙම net foreign liabilities ඇවිල්ලා නැත්නම් මේ විදේශීය වශයෙන් ගෙවන්න තිබෙන ණය පිළිබඳව ගැඹුර තියෙන්නේ රාජ්‍ය අංශයට පමණක් නොවේ. මොකද පෞද්ගලික අංශයත් ණය ලබාගෙන තිබෙනවා
ඩොලර් වලින් විවිධ සංවර්ධන කටයුතු සඳහා ඒ පිළිබඳවත් අපි සැලකිල්ලට ගැනීමට අවශ්‍යයි. ඒ වගේම අපි මෙහිදී මේ ප්‍රස්තාරයෙන් පෙන්වලා තිබෙන්නේ විශේෂයෙන්ම ලංකාවේ ප්‍රධාන බැංකු අන්තර්ජාතික ස්වෛරී වැඳුම් කළ සහ ශ්‍රී ලංකා ඩිවෙලොප්මන්ට් බොන්ඩ්ස් බොන්ඩ් ඩොලර්ස් වලින්ම තමයි නිකුත් කරන්නේ. අන්තර්ජාතික ස්වෛරී වැඳුම් කර අදාළ වෙන්නේ නිව්යෝර්ක් නීතිය යටතට. ඒ අනුව මොන වගේ බැංකුද මේ අන්තර්ජාතික ස්වෛරී වැඳුම් කර සහ ශ්‍රී ලංකා ඩිවෙලොප්මන්ට්ස් බොන්ඩ්ස් මිලදී අරගෙන තිබෙන කියලා තමයි මේ ප්‍රස්තාරයෙන් අපි ඔබට පෙන්නලා තියෙන්නේ. ඒ අනුව ඔබට පේනවා ශ්‍රී ලංකාවේ බැංකුත් ප්‍රධාන වශයෙන් මේ අන්තර්ජාතික ස්වෛරී වැඳුම් කර සහ දේශීය වැඳුම් කර මිලදීගෙන තිබෙන බව. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ණය ගෙවීම සම්බන්ධයෙන් ගත්තට පස්සේ ණය ගෙවීම ස්ථාවර වෙන නම් අපේ රට පමණක් නොවේ අපේ රට වගේම අපේ රේටිං එකේ තිබෙන අනෙක් රටවල් පිළිබඳවත් මෙහිදී සැලකිල්ලට ගන්න ඕනේ. ඒ අනුව අපි ගත්තට පස්සේ අපේ රේටිං එකේම තිබෙන අපේ කලාපයේ තවත් රටවල් වල ණය පියවීමට නියමිතයි මේ ඉදිරි කාලයේදී. එතකොට ඒ රටකට ණය ගෙවීම සම්බන්ධයෙන් යම් කිසි බලපෑමක් ඇති වුණොත් ඒක ශ්‍රී ලංකාවටත් වෙළඳපොළේ ණය ලබා ගැනීම සඳහා බලපානවා. මොකද එකම ප්‍රොෆයිල් එකේ තියෙන රටවල් විදියට. ඒ අනුව මොංගෝලියාව, බාබඩෝස් මේ වගේ රටවල්, ලෙබනනය ඔවුන්ගේ ණය ගෙවීමේ ස්ථාවරභාවය පිළිබඳව වෙළඳපොළේ තිබෙන තොරතුරු වැදගත් වෙනවා ශ්‍රී ලංකාව පිළිබඳව මේ ණය ආයෝජකයන් තීරණය කිරීමේදී. ඒ වගේ මේ ප්‍රස්තාර වලින් අපි පෙන්නලා තිබෙන්නේ ඇත්තටම ස්ට්‍රෙස් ඉන්ඩිකේටර්ස් මොනවද ණය ගෙවීම සම්බන්ධයෙන් බලපාන කාරණා කියලා. ඒ අනුව අපි පෙන්නලා තිබෙනවා ඇමරිකානු ඩොලර් වලින් ගෙවන්න තිබෙන ණය ප්‍රමාණය මොන වගේද වෙනස් වුනේ. ඒ වගේම අපගේ ණය ගෙවීමට අවශ්‍යතාවයක් ඇති වුණොත් එහෙම අපිට කොච්චර සංචිත ප්‍රමාණයක් තිබෙනවද කියලා මේ ඇවිල්ලා 2019-20 දත්ත තමයි අපි ඔබට පෙන්වලා තිබෙන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නවතම දත්ත මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ වගේම යම්කිසි ආකාරයකට අපිට මේ ණය රෝල් ඕවර් කරගන්න අපහසු තත්ත්වයක් ඇති වුණොත් වෙළඳපොළ තත්ත්වයේ තරම් සුදුසු නැති නිසා අපිට අපේගේ තියෙන සංචිත වලින් මේක ගෙවන්න පුළුවන්ද කියන ප්‍රශ්නය තමයි අපි මෙතනදී මූලික වශයෙන් අපි බලලා තියෙන්නේ. අපගේ අපනයන අපගේ කරන්ට් account එක මොන ආකාරයකද මුදල් තිබෙන්නේ කියලා අපි මේ ප්‍රස්තාර වලින් අපි පෙන්නලා තිබෙනවා. මේ අපි ඔබට පෙන්නලා තිබෙන ඇත්තටම අපේ කරන්ට් account එකෙන් අපි ණය ගෙවනවා නම් මොන ආකාරයකටද අපිට ගෙවන්න පුළුවන් කියලා. ඒ අනුව අපිට පේනවා අපේ කරන්ට් account එක නිතරම තිබෙන්නේ ඍණාගයක් අපගේ වම් අත පැත්තේ පළවෙනි ප්‍රස්තාරය ගත්තොත් එහෙම. ඒ වගේම අනික් පැත්තෙන් ගත්තට පස්සේ අපිට මුදල් ලැබෙන්න තිබෙන ප්‍රධාන දේවල් තමයි විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රය. දැන් රට නැවත විවෘත කරලා තිබෙනවා. නමුත් සංචාරක ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය නිසා විශාල කඩාවැටීමකට ලක් වුණා. ඒ පස්සේ කොවිඩ් තත්ත්වය නිසා විශාල කඩාවැටීමකට ලක් වුණා. ඒ අනුව සංචාරක ක්ෂේත්‍රයේ ආදායම් යම් කිසි ප්‍රමාණයකට පහළ ගිහිලා තිබෙනවා. වඩා වැදගත් දේ වෙන්නේ රෙමිටන්සස්. එහෙම නැත්නම් ශ්‍රී ලංකාවේ ඉන්න පිටරට ඉන්න පිරිස් ශ්‍රී ලංකාවට එවන මුදල් ප්‍රමාණය එන්න වැඩි වෙලා තිබෙනවා කොවිඩ් තත්ත්වයේ යටතේදී වුණත්. නමුත් ඒක ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ඔවුන් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට නැවතවරක් පැමිණීමේදී අපි දන්නවා ක්වොරන්ටයින් සඳහා සහ විවිධ ආකාර සඳහා උන්ට විශාල මුදල් ප්‍රමාණයක් වියදම් වෙනවා. ඒ නිසාද දන්නේ මේ ඉහළ යාමක් පෙන්눔 කරන්න. ඒ වගේම ඉන්ෆෝමල් channels වලින් මේට කලින් රටට ආපු සල්ලි දැන් නැවත රටට ඒමට පටන් ගන්න තිබෙනවා. එයා මේ නීති අනුකූල මාර්ග වලින් එයත් එක හේතුවක් වෙන්න පුළුවන් අපේ රෙමිටන්සස් වැඩි යගයක් පෙන්වන්න. කොහොම වුණත් එක්ස්පෝර්ට්ස් උත් අපේ යම් කිසි ප්‍රමාණයකට පල්ලෙහාට වැටුණා විශේෂයෙන්ම කොවිඩ් තත්ත්වය හැමුවේ. නමුත් නැවතවරක් ඒක ඉතාමත්ම සාධනීය විදියට අපි ඉදිරියට ඇවිල්ලා තිබෙනවා. ඒ වගේම ඉම්පෝර්ට්ස් ගත්තොත් එහෙම රජය පනවා තිබෙන ආනයන තහංචි නිසා ආනයන යම් කිසි ප්‍රමාණයකින් පල්ලෙහාට ඇවිල්ලා තිබෙනවා. නමුත් අපි බලන්න අවශ්‍යයි අපේ කරන්ට් account එකේ තිබෙන සල්ලි වලින් අපිට මේ ණය ගෙවීමට හැකියාවක් තිබෙනවද කියන එක තමයි අපි මූලික වශයෙන් නැවත අධ්‍යයනය කරලා බලන්න අවශ්‍ය වෙන්නේ. ඒ වගේම අපි ගත්තොත් එහෙම ඊට පස්සේ අපිට මුදල් ලබා ගන්න පුළුවන් ක්‍රමය තමයි foreign direct investments නැත්නම් ඍජු විදේශ ආයෝජන. අපි මේ ප්‍රස්තාරයෙන් පෙන්වලා තිබෙන්නේ ශ්‍රී ලංකාවට ලැබිච්ච ඍජු විදේශ ආයෝජන කාලයත් එක්ක මොන ආකාරයකටද වෙනස් වුනේ කියලා. ඒ අනුව අපිට පේනවා අපිට ඍජු විදේශ ආයෝජන වලින් විශාල ප්‍රමාණයක් ලැබුණේ නැහැ. අතරම පෝත් සිටි එක තිබෙන නිසා අපිට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් යම්කිසි ආයෝජන ප්‍රමාණයක් ලැබෙයි කියලා. නමුත් එයම මතම යැපීම සුදුසු නැහැ කියන එක තමයි මේ ප්‍රස්තාර වලින් අපිට පෙන්눔 කරන්නේ. ඒ වගේම විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම අපගේ එක්ස්චේන්ජ් රේට් එක නැත්තම් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ යගේ ගත්තොත් එහෙම ඒක යම්කිසි ස්ථාවර මට්ටමක පැවතුන අතරම සැප්තැම්බර් මාසයේ වගේ වෙද්දී නමුත් ඉන්න අනතුරුව දැන් සාමාන්‍ය රුපියල් 200ක කිට්ටුවට මේ අපගේ කරන්සි එක ඇවිල්ලා තියෙනවා. ඒකත් විශාල වශයෙන් බලපානවා. මොකද රුපියල යම්කිසි ප්‍රමාණයකින් අවප්‍රමාණ වුණොත් එහෙම සම්පූර්ණයෙන්ම අපේ තිබෙන ණය ප්‍රමාණය නැවත වරක් එහාට මෙහාට වෙනවා. මොකද අපේ 50%කට වඩා තිබෙන්නේ වෙනත් රටවල් වල මුදල් ඒකක වලින් ලබාගත්තු ණය නිසා.
ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුව අනුගමනය කරපු අනිත් ක්‍රියාපරිපාලනය තමයි විශේෂයෙන් මේ දේශීය ණය ගෙවීම සඳහා වැඩි වැඩියෙන් මුදල් වෙළඳපොළට එකතු කිරීම. ඒ අනුව අපි දන්නවා SRR එක කියලා කියනවා ස්ටෑන්ඩඩ් රිසර්ව් රේෂියෝ එක කියලා. නැත්නම් ස්ටැටියුටරි රිසර්ව් රේෂියෝ එක කියලා. ඒක ඊටාත්ම පල්ලෙහාගේකට අරන් අවිල්ලා තියෙනවා. ඉතුරු පොඩි අනුපාතත් පල්ලෙහාට අරන් අවිල්ලා තියෙනවා වෙළඳපොලේ විශාල වශයෙන් මුදල් සක්‍රිය වීම සඳහා. මේ අපි ඔබට පෙන්වලා තිබෙන්නේ ඇත්තටම ශ්‍රී ලංකාවේ මූල්‍ය වෙළඳපොලෙන් විදේශිකයන් මොන ආකාරයකටද ඔවුන්ගේ හැසිරීම කියලා. යන අපිට පේන දෙයක් තමයි විශේෂයෙන්ම විදේශිකයන් ශ්‍රී ලංකාවේ මූල්‍ය වෙළඳපොලෙන් කාලාන්තරයක් තිස්සේම ක්‍රමක්‍රමයෙන් ඉවත් වෙමින් තමයි පවතින්නේ. ඒක ඇත්තටම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට තරම් හොඳ සලකුණක් නොවේ. මේ අපි ඔබට පෙන්වලා තිබෙන්නේ කරන්ට් ඩෙෆිසිට් ෆයිනෑන්සිං නැත්නම් මේ දැනට පවතින අපගේ ශේෂය මොන ආකාරයකටද රජය පියව ගන්න කියලා. ඒක මූලික වශයෙන් උන් පියව ගන්නේ ඇත්තටම ගවර්න්මන්ට් සිකියුරිටිස් වලින් නැත්නම් රජය නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම් කර වලින්. ඒ පිළිබඳව තමයි අපි ඔබට මේ පෙන්වලා තිබෙන්නේ. ඉතින් ඔබට පේන දෙයක් තමයි විශේෂයෙන්ම භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම් කර ප්‍රමාණය ගත්තොත් එහෙම ඔබට 2020 ජූනි මාසයත් 2020 සැප්තැම්බර් මාසයත් ඔබට සංසන්දනය කරන්න පුළුවන් මේ ප්‍රමාණයන් වෙනස් වුණේ මොන ආකාරයකටද කියලා. මේ කොටසෙන් අපි අවසාන කොටසෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද අපේ ණය පිළිබඳව ස්ථාවර මට්ටමකට පැමිණෙන්නේ කියලා. ඉතින් ඒ සඳහා කරන්න පුළුවන් ප්‍රධාන දෙයක් තමයි අපි කියනවා ෆිස්කල් කොන්සොලිඩේෂන්. එහෙම නැත්නම් රජයේ වියදම අඩු කරලා ආදායම වැඩි කරගන්න ක්‍රමවේදයක් සඳහා අපි යොමු විය යුතුයි. එනෝ ගත්තට පස්සේ අපි ඇත්තටම වියදම් සමස්තයක් වශයෙන් යම්කිසි ස්ථාවර මට්ටමක තිබෙන්නේ දළදේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව වියදම වැඩි වෙනවා. නමුත් දළදේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ඒක වැඩි වෙන්නේ නැහැ. නමුත් අපි ගත්තොත් එහෙම අපිට ප්‍රශ්නේ තිබෙන්නේ අපේ ආදායම දළදේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව එන්නේ අඩු වෙනවා. ඉතින් ආදායම නැතුව ණය ප්‍රමාණය වැඩි වෙද්දී අපිට මේ ණය ගෙවීම අපහසු තත්ත්වයක් උදා වීම තමයි මූලික වශයෙන් සිදු වෙන්නේ. ඉතින් ඒ නිසා අපි කරන්න අවශ්‍ය මූලික දේ තමයි අපගේ ප්‍රාථමික ශේෂය වැඩි කරගන්න. මේ ප්‍රස්ථාරයෙන් අපි පෙන්වලා තියෙනෙත් ඒකයි. මොකද ප්‍රාථමික ශේෂය වැඩි කරගත්තේ නැත්නම් අපේ දළදේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ණය ප්‍රතිශතය එන්න වැඩිවීම තමයි සිදු වෙන්නේ. ඒ වගේම මේ පිළිබඳව වැඩිපුර අවධානයක් යොමු කිරීම සඳහා පනත් කිහිපයක්ම පසුගිය රජය ඉදිරිපත් කරා. ඒ නව රජයත් ඒ පිළිබඳව සාකච්ඡා කරනවා. ඒ වගේම සමහර පසුගිය රජය ඉදිරිපත් කරපු පනත් නව රජය විසින් නවත්වනු ලැබූ බවත් මතක් කරන්න අවශ්‍යයි. ඒ අනුව තමයි මේ අපිට අවශ්‍ය මූල්‍ය කළමනාකරණය සඳහා ගැළපෙන නීති රීති පද්ධතියක් සකස් කර ගැනීමත් ඉතාමත්ම වැදගත්. ඒ වගේම අපි මේ ප්‍රස්ථාරයෙන් පෙන්වලා තිබෙන්නේ ඇත්තටම මූල්‍ය තත්ත්වය උද්ධමනයට සාපේක්ෂව මොන ආකාරයකටද පෙන්වලා තිබෙන්නේ කියන එක නැවත වරක් අපි පෙන්වලා තිබෙනවා මේ ප්‍රස්ථාරයෙන්. මේ ප්‍රස්ථාරයෙන් අපි ඔබට පෙන්වන්න උත්සාහ කරන්නේ ඇත්තටම විශේෂයෙන්ම අපගේ තිබෙන දේශීය ණය පියවීම සඳහා අපි මොන ආකාරයකටද ණය ලබාගෙන තිබෙන්නේ නැත්නම් මේ ණය පියවීම සඳහා අපි මුදල් සම්පාදනය කරගෙන තිබෙන්නේ මොන ආකාරයකටද කියලා. ඉතින් අපිට පේන මූලික දේ තමයි විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ වාණිජ්‍ය බැංකු සහ එම්ප්ලොයිස් ප්‍රොවිඩන්ට් ෆන්ඩ් එකෙන් තමයි අපි වැඩිපුරම ණය අරගෙන තිබෙන්නේ අපගේ ණය නැවත වරක් පියවීම සඳහා. මේ ප්‍රස්ථාරයෙන් අපි ඔබට පෙන්눔 කරන්නේ විශේෂයෙන්ම අපගේ කොච්චර ප්‍රමාණයක් එම්ප්ලොයි ප්‍රොවිඩන්ට් ෆන්ඩ් එකේ සමාජිකයෝ සහ මුදල් ප්‍රමාණය වෙනස් වෙච්ච ආකාරය. ඒ අනුව අපිට පේනවා විශේෂයෙන්ම විශාල පිරිස මේ එම්ප්ලොයි ෆන්ඩ් එකට දායක වෙන පිරිසෙන් එන්නම වැඩි වෙනවා. ඒ වගේම මේකේ මුදල් ප්‍රමාණයත් එන්නම වැඩි වෙනවා. දල වශයෙන් රුපියල් බිලියන 140ක් 160ක වගේ ප්‍රමාණයක් එම්ප්ලොයි ප්‍රොවිඩන්ට් ෆන්ඩ් එකේ තියෙනවා. ඒ වගේම එම්ප්ලොයි ට්‍රස්ට් ෆන්ඩ් එකේ නැත්නම් ETF එකේ නැවත වරක් තවත් බිලියන 25කට වඩා වැඩි ප්‍රමාණයක් තිබෙනවා. නමුත් මතක තබා ගන්න අවශ්‍යයි ඒ බිලියන ප්‍රමාණය වැඩි වෙනවත් එක්කම රිෆන්ඩින් නැත්නම් මොකද පුද්ගලයන්ගේ මුදල් නැවත වරක් ඔවුන් විශ්‍රාම ගියාට පස්සේ නැවත වරක් ඒක පියවන්න අවශ්‍යයි. එයත් යම්කිසි ප්‍රමාණයක් ඒ ආකාරයටම වැඩි වෙමින් පවතින බවත් අපි මතක් කරන්න කැමතියි. මේ අපි අපිට පෙන්වලා තිබෙන්නේ පබ්ලික් නැත්නම් මේ පබ්ලික් ඩෙට් එක අඩු වෙන්න සහ වැඩි වෙන්න මොන විදියටද විශේෂයෙන්ම උද්ධමනය සහ අනෙකුත් කාරණා බලපාන ආකාරය තමයි මේ ප්‍රස්ථාරයෙන් අපි ඔබට පෙන්වලා තිබෙන්නේ. විශේෂයෙන්ම ගත්තොත් එහෙම මේ ණය ප්‍රශ්නය ගැන අවසාන කොටසදී අපි බලාපොරොත්තු වෙන ඔබට ඉදිරිපත් කරන්න මේ සම්බන්ධයෙන් අපු ඊළඟ සාකච්ඡාව තමයි අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් අපිට යම්කිසි සහනයක් නැත්නම් සහන ණය මුදලක් ලබාගෙන මේ තත්ත්වය යම්කිසි ප්‍රමාණයකට සමනය කරගන්න පුළුවන්ද කියලා. ඒ අනුව ගත්තට පස්සේ අපිට පේන දේ තමයි අත්‍තරම අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විවිධ
ෆැසිලිටිස් තිබෙනවා ණයවලින් ණය ප්‍රශ්නයක් ආවොත් එහෙම රටක් මුහුණ දෙද්දී ඔවුන්ව එළියට ගැනීම සඳහා ශ්‍රී ලංකාවත් මේ සම්බන්ධයෙන් අයදුම් කර බව වාර්තා වුණා කොවිඩ් තත්ත්වයක් එක්ක. නමුත් ඒ පිළිබඳව තාමත් කිසියම් නිගමනයකට ආපු බවක් පෙනෙන්නට නැහැ. මේ තමයි විශේෂයෙන්ම රටවල් 102ක් කොවිඩ් තත්ත්වයක් එක්ක අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් යම්කිසි සහනදායී තත්ත්වයක් ඉල්ලා සිටියා. ඒ අනුව ඒ කියන්නේ රටවල් 72ක් ඒ සහනදායී තත්ත්වය ලබා ගත්තා. නමුත් ඒ රටවල් 72ට ලංකාවට ඇතුළත් වෙලා තිබුණේ නැහැ. තවමත් ඒ පිළිබඳව සාකච්ඡා කරන බව තමයි ප්‍රකාශ කරමින් තිබෙන්නේ. නමුත් කිසිදු රජයක් ප්‍රකාශ කර තිබුණා ඔවුන් අන්තර්ජාතික මූල්‍ය අරමුදලත් එක්ක මේ අවස්ථාවේදී ඔවුන්ගේ සහාය ලබා ගැනීමට බලාපොරොත්තු නොවන බව. ඒ වගේම අපි ඔබට අවසාන වශයෙන් පෙන්ලා තිබෙන්නේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල වෙත අපි අවස්ථා කීයකදී ගමන් කරාද කියලා. ඒ අනුව අපි දන්නවා හැම අවස්ථාවකදීම අප නිදහස ලබා ගත්තට පස්සේ නැත්නම් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සමාජිකත්වය ලබා ගත්තට පස්සේ වැඩි කාලයක් අපි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ අප පිට තමයි අපි හිටියේ. 16 වතාවකට වඩා වැඩි අවස්ථා ගානක් අපි අන්තර්ජාතික මූල්‍ය අරමුදලත් එක්ක සම්බන්ධ වෙලා ගනුදෙනු කරලා තිබෙනවා. අපිට ණය ගෙවා ගන්න බැරි වෙච්ච අවස්ථාවලදී සහ අපිට විදේශීය මුදල් සම්බන්ධයෙන් අර්බුදයක් පැමිණිච්ච අවස්ථාවලදී. ඉතින් ඒ පිළිබඳව තමයි නැවතත් අපි අවධානය යොමු කළ යුතුයි. අපි අන්තර්ජාතික මූල්‍ය අරමුදලට ගිහිල්ලා මේ ප්‍රශ්නේ විසඳා ගන්නවාද? එහෙම නැත්නම් අපිට වෙනත් ක්‍රම මගින් අපගේ ණය විසඳා ගැනීමට අවස්ථාව තිබෙනවද කියලා. ඔබට පුළුවන් අපේ ප්‍රසන්ටේෂන් එක මේ YouTube වීඩියෝ එකේම ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ ප්‍රසන්ටේෂන් එක ලබා ගන්න. ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරගෙන ඔබට අවශ්‍ය තොරතුරු තවත් ගැඹුරින් හදාරීමට ඔබට අවස්ථාව තිබෙනවා. මේ වගේම තවත් වීඩියෝ එකකින් අපි ඔබ හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. අමතක කරන්න එපා අපගේ YouTube channel එක subscribe කරන්න. Facebook කරා ඔබට ඇඩ්වොකාට් ආයතනය ඉදිරිපත් කරන මේ වගේම ආර්ථිකය සම්බන්ධ තොරතුරු දැනගන්න පුළුවන්. අපේ page එක like කරන්න, Twitter ඔස්සේ අපිව follow කරන්න, Instagram ඔස්සේ අපිව follow කරන්න. ඒ වගේම TikTok ඔස්සේ අපිට ඔබත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ නිසා අපගේ TikTok account එකත් follow කරන්න අමතක කරන්න එපා. බොහොම ස්තුතියි.